ආයුබෝවන් ජීවිතයට හරිදේ කියලා දෙන හරිදේ TV හරිදේ පාසල තුලින් සුපුරුදු ලෙන්ගතුකමින් අඩහොරාවක් ගත කරන්නට වෙනද වගේම අදත් ඔයාලගේ ආලින්දයට මම ආව සුපුරුදු සෙනෙහසින්. ඉතින් අද හරිදේ පාසල තුලින් අපි කලා ශ්‍රේෂ්ඨයට මහඟු වටිනාකමක් එකතු කරපු දෙවන්ත චරිතයක් මේ මැදිරියට අපි කැඳගෙන ආවා. මෙතුමිය ගැන අපි සඳහන් කරනවා නම් මෙතුමිය අම්බලන්ගොඩ භික්ෂු විද්‍යාලයේ ජ්‍යොතිර්වේදය පිළිබඳ කතිකාචාර්යවරියක්. ඒ වගේම තමයි 2018 වසරේ ලංකාවේ පළමු කවි රචන. මෙතුමිය කණංකේ ලතාද සිල්වා මහත්මිය. ඉතින් ආයුබෝවන් කියලා ඔබතුමියව සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. අද අපි මේ සංවාද මණ්ඩපයට එකතු කරගන්න සාකච්ඡාවට එකතු කරගන්නේ හිටිවන කවිය ගැන. ඉතින් මේ හිටිවන කවිය කියන්නේ මොකක්ද? මේ නිමා වෙනකොට මේ කවියෙන් නිරූපණය වෙන්නේ එහෙම නැත්නම් මේ කවියෙන් අදහස් වෙන්නේ කුමක්ද? මෙන්න මේ සියල්ලම පිළිබඳව වැදගත් වූ මාතෘකාවක් වැදගත් ලෙස කතා කරන්නට තමයි අද මේ අඩහෝරාව වෙන් කරගත්තේ. ඉතින් මුලින්ම මෙතුමියගෙන් අපි කවියකින්ම ආරම්භය ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මම හිතන්නේ ඔබතුමියට අපි කියනවා මේ වැඩසටහනට ආරම්භය කවියකින්ම එහෙම නැත්නම් ඉතිවන කවියකින්ම ආරම්භ දෙන්න කියලා. විහඟුන් ගයන ඉමිහිරි නාදය ඇසිනේ හද තුල අඳුරු කුටි කවි එළියෙන් වැසිනේ හරි දේ තුලින් ඒ මුළු ලොවටම ගොසිනේ හිටිවන කවිය අද අපි අරඹමු සසිනේ. හරි. අතනම් මම හිතන්නේ හරියටම කන පිනවන ඉතාමත් මිහිරි කටහඬකින් මේ කවිය ගායනා වුණා. ඉතින් මම හිතන්නේ ඔබත් කැමති ඇති තවත් කවියක් අහන්නට තිබුණා නම් කියලා. මම මෙතුමියගෙන් නැවතත් ආරාධනා කරනවා ආයම කවියක් කියලා අපේ මේ සියලු දෙනාම චුට්ටක් ප්‍රබෝධමත් කරන්න කියලා. ඔබේ හිත ගියේ කවි ගායනාවට නැහැ ඒ කවිය හැදු පිළිවෙල අගේ කොට හිටිවන නොතේරෙන හින්දයි ඔයාලට ඒ වගේ දෙයක් හිතුනේ ඇයි සිතේ මට ඕනෑ තැනට ඕනෑ දේ කියන්නට ඒ පරිසරය කවියෙන් දැක කියන්නට යලි ඔබ හැමගේ හිත කවියෙන් පිනන්නට හේතුවයි රැජිනක් ලෙස දිනන්නට මගේ කවි කමෙහි ගායනයත් හොඳට තිබේ එය ඇසුනා මටත් කතිකාවතින් ඔබේ එනමුදු වෙසෙස් දේ එහි තව තිබෙනු ලැබේ කවියක් කොහොම තනනවදැයි අසමු ඉබේ. ඔව් අනිවාර්යයෙන්ම මේ විදිහට සුන්දරව හිටවන කවි කියන්නට නම් අනිවාර්යයෙන්ම එහි තනන ආකාරය ඔබට පසත් කරන්නට මෑයට ඉඩහසල ලබා දෙන්නට ඕන. ඉතින් මෙතුමියගෙන් මම මුලින්ම අහන්නට කැමතියි මොකක්ද මේ හිටවන කවි කියලා කියන්නේ? ඉස්සර කාලේ රාජ මණ්ඩපය තුල පඬිවරු කියලා කොටසක් ඉඳලා තියෙනවා. පඬිවරු කියන්නේ ජ්‍යොතිෂය දැනුම ඇති, ඡන්දස් අලංකාර ඇති කවි දැනුම ඇති, බොහෝ දේ ඇසූ පිරුතැන් ඇති, බහුශ්‍රුත මහා උගතුන් වියතුන්ට තමයි පඬිවරු කියන්නේ. එතකොට ඒ පඬිවරුන් අතරේ පඬිවරුන් ගහ ගන්නා බස තමයි කවි බස. ඒත් අදත් කවියන් හිටිවන කවි කියා ගන්නවා නමුදු ඒ අය ලියාගෙන ගිහිල්ලා කියන තැනුත් තියෙනවා. එතන පාණ්ඩිත්වයක් නැහැ ඇත්තටම. පාණ්ඩිත්වය කියන්නේ
ඒ වේලේ හැදෙන දේ නුවණින් දැක ඒ වේලේ රජුන් සතුටු කිරීම පිණිස කවිකාර මණ්ඩපයේහි හිතිවන කවි තැනීමෙන් සහ ගායනා කිරීමෙන් මහා විචාර බුද්ධියකින් යුක්තව එය තර්කශීලීව ඉදිරිපත් කිරීමෙන් රජුන්ගෙන් තෑගි නින්දගම් ලැබපු කවියන් හිටියා ඒ කාලේ. ඔයාලා දන්න හැටියට නම් අන්දරේයින් එක්කෙනෙක්. එතකොට තව කවිය ගොඩාක් හිටියා. ඒ කවියන් පිළිබඳ විස්තර ඊළඟ පාඩමකදී මම දෙන්නම්. මොකද අද දෙන්නේ මම ඔයගොල්ලන් දන්න තැන සිට නොදන්නා තැනටනේ. අපි ඉගෙන ගන්නේ කොහොමද? දන්නා තැන සිට නොදන්නා තැනට යන්නේ. ඒ නිසා එකපාරට නොදන්නා දේ නෙමෙයි මම ඔබ දන්නා තැනින් පටන් ගන්නෙ. ඔව්. අනිවාර්යයෙන්ම මෙතුමිය කියන විදිහට කවිය කියන්නේ මේ බෙහිම හිතිවන කවි කියන්නේ ඊටමත් මිහිරි වූ දෙයක්. ඉතින් මේ මිහිරි වූ හිතිවන කවිය තැනෙන්නට නම් එලිවට කියන දේ කවියකට අත්‍යවශ්‍යයි. මම මුලින්ම මෙතුමියගෙන් ප්‍රවිෂ්ඨ වෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා. ඔබතුමිය කියන විදිහට මේ එලිවට කියන්නේ මොකක්ද? එලිවට නිර්මාණය කරන්නට නම් මේ කවිය එලිවට කියන දේ කවියකට කොතරම් අදහසක් නැතත් රසාස්වාදයක් එකතු කරනවද? දැන් ඔබ දන්නවා ගජමන්නෝනගේ කවිය ඔබ අහලා ඇති නේද? දැන් සමහර විට අද මහා කවියන් ඉන්නවා ඊටත් වඩා හොඳට කවි ලියන. හැබැයි ලියන කවිය පිළිබඳ නෙවෙයි අපි මේ කියන්නේ හිතිවනම කවිය පිළිබඳව. හිතිවනම කවි කී අයගෙන් විශේෂ අය තමයි ගජමන්නෝන අන්දරේ කියන මේගොල්ලන් තවත් ඉන්න මහා කවිය ගොඩක් අපේ පහුගිය අතීතයේ කොළඹ යුගයට වෙනකම්ම කවියෝ ඉන්නවා ගොඩක්. නමුත් ඔබ මතක තියෙන තැන බැලුවොත් කාන්තාවන්ගෙන් ගජමන්නෝන එතකොට රුහුණේ ඉඳලා තියෙනවා තව මේ රංචාගොඩ ළමයා කියලා කිවිඳියකුත්. හැබැයි එතුමියගේ කවි වල එලිවට නැහැ. හැබැයි ඒවා කවි කියලා අපි ගණන් අරගෙන තියෙන්නේ කවියේ මෙහෙම කියමනක් තියෙනවා. කාව්‍ය රසවත් වැකිය කවියකි. රසවත් කාව්‍යයන් රසාත්මක වාක්‍යයන් කියලා. කවිය රසවත් වැකියකි. එහෙම ගත්තොත් ඒ වගේ එලිවට නැතත් කවියක් වෙනවා ඒක. එතකොට අර රංචාගොඩ ළමයාගේ කවිය තියෙනවා මේ නේද මේ අහලා තියනවද මන්ද ඔයගොල්ලන් කහට පොතු කකා කටහම යන්නාය හැම දෙවියන් මගේ වාහේ රකෝ රකෝ එහෙම කවියක් අහලා තියෙනවා ඇත්තේ සමහර විට ඒක බලන්න ඒකේ එලිවටක් නෑ නමුත් ඒක යම් කිසි මේ යාට දරිද්‍රතාවය තුල ඇතිවෙන වේදනාවට හැදුණු කවියක්. නමුත් දැන් ගජමන්නෝනා කියලා තියෙනවා අනුරාධපුරේ ගියා. එතකොට කතරගම වඳින්න ගියා නේද? ඒ වගේ තැන්වලදී ගමේ චන්ඩි ස්ටැන්ලිද හිටියාය සීයේ කොළවලට මුල් තැන ලැබුණාය. එහෙම නේද කියලා තියෙන්නේ. නමුත් එතන අපිට ව්‍යාකරණ අනුව ගන්නකොට පිරිමි කෙනෙකුට අපිට කියන්න බෑ ලැබුණාය කියලා. නමුත් ඒ කාලේ ඉතාම අධ්‍යාපනයෙන් අඩු කාලෙක හාමුදුරුවරුන්ගේ ළඟට ගිහිල්ලා ඉගෙනගෙන කොහොම හරි හිටිවනම කවි කියන්නට ගත්ත උත්සාහය ඉතාම හොඳයි. ඒක විශේෂයෙන් අගය කළ යුතුයි. මොකද අද ඔයාලට අපට හැම කෙනෙකුටම ගෙදරින් අවසරක් තියෙනවා, රටෙන් අවසරක් තියෙනවා ඕනෑම වේදිකාවක කාන්තාවකට නැගලා කවි කියන්න කතා කරන්න. මොකද ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. ඒ කාලේ කාන්තාවකට ගෙදර ඉන්න අයගෙන් ඈත් වෙලා යන්න ඉඩක් හම්බ වුණේම නැහැ. බොහොම වහල් යුගයක් වගේ තිබුණේ. ඉතින් ඒ නිසා ඒ කාන්තාව ඒ ටික කරගත් එකත් ලොකු හපංකමක් නේ. ඒ නිසා අපි ඒ වගේ කවි ඊටාම අගේ කොට සලකනවා. ඒ කවි පෙළ ගායනය කරනවා දැන් මේ විවිධ නාලිකාවලත් යනවා. මේ මට පාඩම් නැහැ ඒක. නමුත් මම කියන්නේ ඒ වගේ කවියෝ මම අහලා තියෙනවා දැන් ඔය පරාක්‍රම බාහු රජුරුවන්ගේ කාලේ. එතකොට මහ පෙරකුම් රජු කවි පොතක් ලියපු කෙනෙක් නේ. කවියන්
කවියෙන් කතා මේ වගේ තර්ක කරගන්නවා. වැඩියෙන් තමන්ගේ තර්කේ දිනාගත්තු කවි කියලා දිනාගත්තු කවියාට නින්දගම් ලබා දීපු ඒ වගේම ගජමන් නෝනටත් නින්දගම් ලැබිලා තියෙන නෝනගම කියන්නේ ඒකනේ. ඉතින් ඒ නිසා මේ වගේ මහා කවියෝ අතීතයේ ඉඳලා තියෙනවා. අද තරම් ව්‍යාකරණානුකූල නැතත් හිටිවන කවිය. හැබැයි ශ්‍රී රාහුල හාමුදුරුවෝ වගේ එතකොට මේ විවිධ අපේ මහා කවිවරුන් වගේ කවියන් වගේ ලියපු කවිවල නම් ඉහළටම එලිවැට අලංකාරය ඡන්දස කියන එක තියෙනවා. එහෙම වුණත් හිටිවන කවියේ ඒ හැමදේම හොයන්න බැරි යුගයක ඒ කවි තාම ඉහළ තැනකට ගෙනියන්න අන්දරේට පුළුවන් වුණා. අන්දරේ කියපු කවි ඔයගොල්ලන්ට මතක ඇති නේද? කට කැඩි කලේ නේද? ඉතින් ලස්සන කවියක් ඒකනේ. කට කැඩි කලේ දිය උකුලේ තබාගෙන රොඩි කෙල්ල කොහි යනවද උදෑසන. දැන් මේ කවිය ගිහිල්ලා අඬාගෙන රජුරවන්ට කිව්වහම කුමාරිය මට මෙහෙම කිව්වා කියලා මම එහෙම නෙමෙයි කිව්වේනේ. මං එහෙම නෙමෙයි කිව්වේ. රන් කොතලේ දිය උකුලේ තබාගෙන මල් මද බිසව් කොහි යනවද උදෑසන. ශනික නුවණ ගැඹුරු වචන සහ අවශ්‍ය තැනට අවශ්‍ය පදමාලාවන් එක්කාසු කිරීමේ හැකියාව සහ නිර්භීතකම කියන මේ සියල්ලම එකතු කරගෙන තමයි මේ දෙගොඩ ගියේ නේද? එහෙම නෙවුනේ. එතකොට කවියාගේ ඒ දක්ෂකම ඒකාන්තයෙන් දිය යුතුයි. ওই කවි තරඟවලදී බලනවා තර්ක කරලා කවිය කියන්නේ කොහොමද? ඊටාම මිහිරි හඬින් කියනවද? ලකුණු දෙනකොට දෙනවා. හිටිවන කවියක් ඉක්මනින් කියනවට ලකුණු ගාණක් දෙනවා. ලොකු ලකුණු ගාණක් දෙනවා. ඒ කවිය අර්ථාන්විතව කියනවට ලොකු ලකුණු ගාණක් දෙනවා. දුන්න මාතෘකාවට අනුව කියනවට ලොකු ගාණක් දෙනවා. එතකොට ඒක රසවත්ව කියනවට හොඳ මිහිරි හඬකින් කියනවට මේ සේරම සම්පූර්ණ වෙච්ච තැනත්තට අංක 1 ගන්න පුළුවන්. හැබැයි හුඟක් අය ඒ අංක 2 3 වුණත් හුඟක් අය හොඳ තැනට හිටියා. ඒ වුණාට ඒ වගේ අර ඉක්මනින් ඉදිරිපත් කිරීමේ හැකියාව තමයි හිටිවන කවියක විශේෂ සුදුසුකම. එලිවැටටත් වඩා එලිවැට කියලා කියන්නේ මෙතෙන්දී දැන් අර ලැබුණාය වැටුණාය කියන එක නෙමෙයි. එලිවැටක් එන්න ඕන යයන්නෙන් එනවන්නම් ඒ එලිවැට නිතරම තියෙන්න ඕන එක අකුරෙන් කියන එකේ අදහස් කරලා තමයි අරම කරලා තියෙන්නේ. නමුත් එක අකුරෙන් එලිවැටක් තිබ්බාටම කවිය රසවත් වෙන්නේ නැහැ. ඒක දැන් මෙහෙම කිව්වොත් නිතරම ඔයත් මා සමගින් කවි කිව්වා මැතිඳුනි ඔබත් අහගෙන හිටියා එව්වා රසවත් සිහින මම කවියක් තුල මැව්වා අද ඔබ කියනවා ඒ කවි මම ලව්වා. එතකොට මා ලව්වා හරියට නම් අද ඔබ කියනවා ඒ කවි මා ලව්වා වා එව්වා කිව්වා හෙව්වා. එතකොට අර අග පද අග එලිවැට අලංකාරය තියෙන තුලාබර බව තියෙනවා. ඒ මේ කියන වචනවල තේරුම ඉදිරියට කියලා දෙන්න. එක පාරටම ළමයින්ට ඒක තේරුම් ගන්න බෑ. තුලාබර බව එතකොට අලංකාරය එලිවැටත් එක්කම තියෙන ව්‍යාකරණානුකූල බව ආදි සියල්ල මෙහිදී කවියට එකතු වෙනවා. එතකොට කවිය තවත් අලංකාර වෙනවා. දැන් තවත් අපි කවියක් කිව්වොත් කවියක කියන්න බෑ ලියන්න නම් කොහොමත් බෑ එක වචනයක් එලිවැටට එක වතාවයි ලියන්න පුළුවන්. දෙසරයක් තුන්සරයක් ලිව්වොත් කවිය අලංකාරය බිඳිනවා. හැබැයි මේක හිටිවන කවි කීමේදී ඒක එච්චර
ගණන් ගන්නේ නැහැ. මොකද හිතවන කවියයි කියන්නේ ලියන මේ මොනවාද අපි මේකට කියන්නේ මේ කවුසිලිමින ලියන්න පටන් ගත්තා වගේ නෙවෙයිනේ. ඒ නිසා හිතවන කවිය කියන එකට යම් කිසි විටක වචන දෙකක් තුනක් කියුණාට ඒක ඒ තරම් ලොකු දෝෂයක් වෙන්නේ නැහැ. නමුත් කියන්න පුළුවන් නම් එහෙම නැති වෙන්න ඒක ඉතාම හොඳයි. මම ඔය කවි රැජින වෙච්ච වෙලාවේ මගේ කවි එකකවත් කියවිලා තිබුණේ නැහැ. නැවත එක වචනයක්. ඒ කියන්නේ එකක් කියලා නෑ. මම ඒක හොඳ කල්පනාවෙන්ම කිව්වා. ඒ නිසා එම කියුනේ නෑ. දැන් අපි කවියක් කියද්දී මව්පියෝ සමග ගොස් දලදා වඳින්නට අපි යමු සසර මහා පින් සිදු කරන්නට කවදා හෝ දිනක නිවනක් දකින්නට හැකි වෙයි එහිදී ඒ පින්කම් ලබන්නට ඒ වගේ දෙන්දී ලබන්නට වඳින්නට ඒ නම්මැසීලි වචන එකතුවක් ඒ අවසානයේ තියෙනවා. දැන් සමහර අය මෙහෙම මම දැකලා තියෙනවා මේ ලියාගෙන එක්තරා ටීවී නාලිකාවල පවා මම දැකලා තියෙනවා. ලියාගෙන කියන්නේ. හැබැයි මෙහෙමයි කියන්නේ. අම්මට තාත්තට හවසට වඳින්නට අයියලා එක් වෙලා නැවතත් වැඳීමට ඔන්න එතන අලංකාරය බිඳුණා. එතකොට අර අපි කියන අලංකාරය එලිවැටට එකතු වීම වෙන්නේ එක මුහුණුවරින් තියෙන වචන අකුරු හල් අකුරු එක විදියට ගලපා ගැනීමෙනුයි. මේක සමහර තැන්වලදී වෙනස් වෙන සමහර කවිත් එක්ක මම ඒ කවියක් ගත්තොත් මේ දිනවලදී හරියට වෙනවා සීත මිහිඳුම් වලා ගලනා හින්දා ඈත ඔය වගේ කවියක් කියද්දී දැන් ඈත ළඟ පාත නේ ඔය වගේ දේවල්. නමුත් එතෙන්දි තයන්න ළඟට එක අකුරක් එන්න ඕන නැහැ. ඒ තයන් යවහන් කියන අකුරු වලින් එනවා නම් තමයි අර එක අකුරක් එන්න ඕන. යවහන් දෝෂය කියලා අපි හඳුන්වනවා. මේ සේරම අපි ඉදිරියට කතා කරමු. මොකද එකින් එක කතා කරමු. අපි මම මේ කෙටියෙන් සහ ඊටම සැකෙවින් හඳුන්වා දෙන්නේ. අපිට මේ පාඩම මෙහෙම ලේසියෙන් කරන්න බෑ. එතකොට අර වගේ කවියක් කියද්දි ළඟ පාත ඈත කිය සීත වගේ ගන්න පුළුවන්. හැබැයි අර නයන්නෙන් අපි බලමු කවුරුත් උදේ හරි දේ ටීවී ගන්න පාසල ඔබේ දරුවන් හා නරඹන්න හොඳ උපදෙසක් ඔබේ දරු පැටියට දෙන්න කවියට කවිය කියන හැටි අහගන්න. එතකොට එතෙන්දී ආවේ නයන්නනේ යකට ආවේ නේද? අහගාන ඉවතට දාන ඔහොම කන්නේ මේ ගන්න දාන්න දෙන්න. නමුත් එක වචනිකුත් නෙවෙයිනේ. නමුත් අර අල් නයන්න මැදට හිටියා. ඉතින් මේක කියලා දෙන්න ඕන කවි කියලාම තමයි හදන්න ඕන. මේ විදියට කුඩා කාලේ ඉඳලා ළමයින්ට පුහුණුවක් ලැබුණොත් ඇත්තටම මේ කවියෝ ඉස්සර හිටපු සේරම කවියෝ. ඒ කවියෝ කියන එකට උදාහරණ ගොඩක් තියෙනවා. මේ ඉස්සර කවියෙන් තමයි මම මෑත යුගයේ වෙනකම් ලියුලිවෙත් කවියෙන්. ඒ කියන්නේ අම්මා පුතාට ලියනවා කවියෙන්. මල්ලි අයියට ලියනවා අක්කා නංගිට. දැන් අපේ මට හරියට කට්ටිය කවියෙන් ලියුම් ඉවල තුන මේ මට අවුරුදු 20 ගණන් වල කට්ටිය මේ වැඩි හිටියෝ. ඒකත් අපිට කවියට එක්තරා හේතුවක් වුණා නැඹුරු වීමට.
ඉස්සර හුඟක් අය කවියෙන්මයි කතා කරගන්නේ. ඒකට ඔයාලා දන්නවා සාහිත්‍ය පොත්වල තියෙනවා අර නෑනෑ මස්සිනා සංවිධානය සංවාදයනේ. ඉතින් මේ සංවාද තුල තවත් තියෙනවා. දැන් එකපාරටම සමහර අය කවිය කියන්නම බැරි අය ගොඩක් දිගට කවියක් කියන්න බැරි අය ඒ දණ්ඩේ යනකොට කොටා කියලා ඔහම ගිහිල්ලා අන්තිමේදී මේ මොකක් හරි ලිස්සල වැටුණු එකට ලිස්සල වැටිලා තියෙනවා. ඒකට තව වචනයක් කියලා යනවත්තල තියෙනවා. ඒ වගේ ඒ කියන්නේ ඒ කවිය හැඩ නැතුවට කවියක්. මේ වගේ හුඟක් දේවල් කවියෙන්ම තමයි ඉතර. ඒකට හේතුව හැමෝම රස විඳින්න දක්ෂයි. ඒතර අපි මේ කවියෝ බෝ කරනවායි කියන්නේ කවියන් බෝ කිරීම තුලින්ම හිරගෙවල් වැසෙන මහා සමාජ සේවයක් සිද්ධ වෙනවා. මොකද කවිය රස විඳින්න යම් කෙනෙක් පුරුදු වුණාද දුකත් කවියෙන් කියන්න පුළුවන්. සතුටත් කවියෙන් කියන්න. දරා ගැනීමේ ශක්තිය බොහොම ලැබෙනවා. ඊටම වින්දනශීලී ඊටම රසාත්මක කියන්නේ සිතිවිලි පහළ වෙනවා. ඔය යහපත් ජීවිත ගත කරන්නේ හැම දෙයක්ම උදව් වෙනවා. ඒ නිසා කවියන් වෙනවා නම් මේ දරු පැටව අපි කුඩා කාලේ ඉඳලා තමයි උගන්වන්න ඕන. ලුණු ඇඹුල් රස කියලා දෙන්නේ අවුරුදු 3 2 කාලේ ඉඳලා නේ. එතකොට අපිට ලුණු ඇඹුල් නැති කෑම කන්න ගියොත් ඒ කෑම අපිට අප්‍රිය වෙනවා. ඇයි අපිට කිරි හොදි මාළු ඇඹුල් තියන්නේ කාලපුරුදු නේද? ඒතකොට ඒ රස ආවම අපිට දිව්‍ය රසක් දැනෙනවා. කොස් මදුළු කිරි හොදි මාළු ඇඹුල් තියලා හරිම රසයි. හැබැයි එකපාරටම ළමයින්ට ඉන්දියාවේ කෑමක් කාලපුරුදු කළොත් ඒගොල්ලන්ට රස ඒකනේ. ඒ නිසා කවිය ඉස්සර වෙලාම පුහුණු කළොත් දරුවෙක් කවියෙක් කරන්න පුළුවන් කුඩා කාලේ ඉඳලා. හැබැයි ඔය විශේෂ වේග රිද්ම සංගීත පුහුණු කළොත් කවියට යා නැඹුරු කරන්න අමාරු වෙනවා. මොකද එයාට රහ වෙන්නේ එතන. ඒ නිසා මේ අධ්‍යාපනය කරන අධ්‍යාපන වේදීන්ට එතකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මහත් බලධාරීන්ට මම යෝජනා කරන දේ තමයි මුල් ළමාවියේ ඉඳලා කවිය හිතට දෙන්න කවියෙන් අරගෙන යන්න දරුවන් ඉදිරියට කවියෙන් ගෙනිච්ච දරුවා කවිය පුහුණු වෙනවත් එක්කම ඒ අයගේ හිත තරහින් අඩු වෙලා මිනිසුන් බෝවන්නට හොඳ බෙහෙතක් වෙනවා කවිය. මට මේ සංවාදයේ තරම්ම මිහිරි බාධා කරන්නට හිතුනේම නැහැ. නමුත් පුංචි දෙයක් ඔබතුමියගෙන් අහන්න කැමතියි. මේ කවිය කියන දේ ගත්තම මේ එලිවැට කියන දේ සමහර වෙලාවට එලිවැටේ එකම වචනෙන් කවිය අවසන් වෙනවා. මේකත් කවියට අලංකාරයක් එකතු කරනවද? එහෙම මොනවා හරි රීති මොනවා හරි නීති තියෙනවද මේ හා සම්බන්ධව? එකම වචනෙන් එකතු වෙනවා අවසන් වෙනවා කියලා කියන්නේ යන්න වගේ වචන. ඔව්. ඒක ඉතින් ඇත්තටම ප්‍රාථමික කවියක්. ඒ කවිය එකක් කවියක් වෙනවා කුඩා ළමයෙක් ලිව්වනම් ඒක අගය කරන්න ඕන. දැන් අපි ඊටාම ආසාවෙන් ගජමන්නෝනගේ කවි කියවන්නේ ඊටාම දුෂ්කර කාලයක ලියපු නිසා ඒවා වැරදි අපි හොයන්නේ නැහැ. මොකද එහෙම හරි කවි ලිව්වනේ. ඒක හරි වටිනවනේ. ඒ නිසා ඒක නිසානේ කවිය රැක්කුනේ. හිටිවන කවිය. ඉතින් ඒ නිසා ඉදිරියට කවිය රැකෙන්නේ මෙතුමිය වගේ ශ්‍රේෂ්ඨතම කාන්තාවන් මේ කලා ක්ෂේත්‍රයේ ඉන්නකම් තමයි. මෙතුමිය මං හිතන්නේ වාර්තා ගණනාවක් තියපු ශ්‍රේෂ්ඨ කලාකාරිනියක්. මං හිතන්නේ මෙතුමිය පැය 24ක් එක දිගට කවි ගායනා කරලා වාර්තාවක් තියපු ගායිකාවක්. එහෙම නැත්නම් කවිකාරිනියක්. ඉතින් මං කැමතියි මෙතුමියගේ ළමා කාලයට යන්න. පොඩ්ඩක් ළමා කාලේ ඔබතුමියට කොතරම් ඉවහල් වුණාද මේ කවි නැත්නම් මේ ගායනා ශ්‍රේෂ්ඨයට එකතු වෙන්නට? ඔබේ ළමා කාලේ කොහොමද මේකත් එක්ක බැඳුනේ? ඇත්තටම කවි ගායනා කරනවා කියන එක නෙවෙයි ඒකට කියන්නේ. කවි ගායනා කරනකන් දැන් පොතක කවියක් අරගෙන කවි ගායනා කරනවා. ඒක නෙමෙයි අපි කරලා තියෙන්නේ. අපි ඒ වෙලේම හිතවන කවි කියනවා. ඒක හොඳ ගායනාවක් හැටියට ඉදිරිපත් කළාට ඒකේ රස ඒකේ තාලය නෙමෙයි ඒ හොඳ කවිය තමයි ඉදිරිපත් කරන්නේ. හිතවන කවිය. තාලයත් ඒකම අපිට ආවේනික වූ තාලය අපටම ලැබුණු තාලය. අනුන්ගේ ගායනාවලදී කවි ගායනා කරද්දී නිකන් එක තාල වලට ගන්නවා. නමුත් එහෙම නෙමෙයි. අපටම උරුම වූ දැන් හිතවන කවි කියනකොට දැන් මට නම් ඕනම තාලයකට කියන්නට පුළුවන් හිතවන කවි. එහෙම වුණත්
හිතවන කවිය කියනවා කියන්නේ තාලය ගැන නොසිතා ඒ කාරණාව ගැන හිතලා කියන එක. මට පහේ පන්තියේදී මම ඉගෙන ගනිද්දී 1965 මම පහේ පන්ති. එතකොට මගේ ගුරුවරයෙක් මාරු වෙලා ගියා. ඉතින් ඒ ගුරුවරු මට හරි ආදරේ. මගේ ඔළුව අත ගන්නවා, මගේ සින්දු අහනවා, කවිය අහනවා. මම එතකොට කිව්වේ පොත බලාගෙන කවියක්, කොලේක බලාගෙන කවියක් තමයි කිව්වේ. එතෙන්දී මට වේදිකාවට ගිහිල්ලා කවියක් මොන හරි කියන්න ඒ සර් ගැන මට අවස්ථාවක් දුන්නා. දැන් මම ගිහින් මොනම කොලයක්වත් අරන් ගියේ නෑ. හිතේ දුක කවියකට පෙරළුණා. එතන මම හුඟක් හිත රිදෙනකොටම කවිය එනවා. එතකොට මට මතකයි එක කවි පද දෙකක් ඒ මං කියපු හිටිවන කවියේ මට අවුරුදු 10ක් 12ක් අතරේ තමයි ඒක ඉස්සෙල්ලම කියුනේ. සිහිවන විට දිනෙතඟින් කඳුලැලි එනවා අවසර සර් මම පන්තිය වෙත යනවා. කවි දෙකක්ද කොහෙද මං කිව්වේ. ওই ටික නම් මට තාම මතකයි. ඒ අවුරුදු 14 දී විතර හිටිවනම කවි කිව්වේ ඉස්කෝලේදී. ඊට පස්සේ ඒ හිටපු විදුහල්පතිවරු මාව කණන්කේ මහාවිද්‍යාලයේදී මාව යොමු කළා මෙයාට කවි කියන්න පුළුවන් හරි දක්ෂයි කියලා කියවනවා මට කියලා මොනවා හරි. එහෙම වෙලාවලට මම තව සර්ලා කවියක් හදලා දෙනවා. විශ්ව අපේ ඊටාම සාහිත්‍යයට හිටි ඊටාම මේ විශ්වකෝෂයක් බඳු ගුරුවරයෙක් ඊටාම හොඳයි. එතුමා මට කියලා දුන්නා දැන් කවි කියන්නේ මම කවියක් කියන එකට උත්තර දෙන්න කියලා. ඉතින් මම ඒකට උත්තර දෙනවා. සර් ලියලා කියන්නේ මම කවිය හිටිවනම කියනවා. එහෙම ගිහිල්ලා මට අවුරුදු 18 දී මම එතකොට අපිට සාරි යන්න වන්නේ 18 දී ඒ ලෙවල් කරාට දහම් පාසල් උත්සවයක මට මමම ඉගෙන ගන්න දහම් පාසලේ උත්සවයට වේදිකාවට යනුනේ සාරි එකක් ඇඳලා මට. සාරි ඇඳලා අම්මා පිටක් කිරුවේ මාව. ඊට පස්සේ මම අද වගේ මට මතකයි. ඒ කියන්නේ ඔක්කොම මට මතක නෑ ඇත්තටම. මම මූලාසනාරූඪ රාජකීය පඬිත දෙහිගස්පේ චන්ද්‍රවිමල නායක හාමුදුරුවන්ගේ දිහා බලලා කවි ඔක්කොම කවි පේලියක් කියලා අවසානයේ මවිසින් මෙතෙක් අද කී හාමුදුරුවනේ කවි අගතානගත චතු දිස සගස දිනේ. එහෙම කිව්වහම ඒකේ තියෙන්නේ අපි ඉතිහාසයට කරන සෙල්ලිපි. සෙල්ලිපි වල ඔබත් අහලා ඇති. අගතානගත චතු දිස සගස දිනේ. පැමිණි නොපැමිණි සතර දිසාවේ මහා සංඝරත්නයට පූජා වේවා. ඒක තමයි මම ඒ කවි ටික කරලා ඉවරලා නායක හාමුදුරුවෝ පිටින් වැඩි කෙනෙක් නේ. ගමේ පන්සලේනේ. ඉතින් ඒ අපේ පන්සලේට පිටින් වැඩි හාමුදුරුවන්ට මම ඔක්කොටම ආව හැම කෙනෙකුටම පූජා වේවා කියලා. ඉතින් මට උත්සවෙන් පස්සේ අඬ ගැහුවා එන්න කියලා. ඉතින් මම මේ කවි ටික මට කියන්න. මම කොහොම ඒව හිතලා කිව්වේ අපේ හාමුදුරනේ මට මේ ලියාපු කොලයක් නැහැ කියලා. එහෙනම් මටත් කවියක් කියන්න කිව්වා. ඉතින් මට ඔබ වහන්සේගේ නම ඉතින් මම දෙහිගස්පේ චන්ද්‍රවිමල. ඉතින් මම ඒ නමට කවියක් කිව්වා. මට ඒ ඔක්කොම නම් මතක නැහැ. ඊට පස්සේ මට කිව්වා ජ්‍යොතිෂ ඉගෙන ගන්න. අනාගත දැක්මක් තියෙනවා. ඉතාම දක්ෂතාවයක් තියෙනවා. විශිෂ්ට නුවණක් තියෙනවා. ඉතින් මේ තරක බුද්ධියක් තියෙනවා. මේ බොහොම හොඳ මේ අනාගතේ මට ඒ වෙලාවේ මනාවේ කිව්වා. මේ කේන්දරේ අරගෙන එන්න පුළුවන්ද? මට කේන්දරේ දැන් ලියන්න පුළුවන් හාමුදුරනේ. අම්මා මට කේන්දරේ නිකමට අරගත්තාම මට පාඩම් හිටියේ. ඒ මට පුළුවන් ඉක්මනින් පාඩම් කරගන්න. ඒක මං කිව්වා. අනාගතේ ලංකාවේ ලොකුම තැනකට යන කෙනෙක්. ඉතින් ඇත්තටම මේක අද වෙලා තියෙනවා. ඉතින් උන්වහන්සේ නැති වුණාට උන්වහන්සේ දා කිව්වා මම ජ්‍යොතිෂ ඉගෙන ගන්න පෙළඹුණේ ඒ නිසා තමයි මම. ඉතින් සෙත් කවිය ජ්‍යොතිෂය හැම දෙයක්ම ඉගෙන ගන්න මුල උනේ මගේ හිටිවන කවිය. ඉතින් එහෙම තමයි කවිය අරගෙන ගියේ. ඔබේ ජීවිතේ කවිය ආරම්භුනේ මේ විදියට. ඒ විදියට අවුරුදු 50ක් පිරෙන අවුරුද්දේ ගිය අවුරුද්දේ 2019 මම හිටිවන කවි වේදිකාවක කියලා අවුරුදු 50ක් පිරෙද්දි මම කවි මඩුවක් සහ පරිසරයට මම කවි එක්කල පරිසරයට කෘතගුණ දැක්වීම වශයෙන් පිරිත් සජ්ජායනාවක් කරලා
ඉතින් පින්කමකුත් කළා. හැමදාම අවුරුද්දකට පින්කමක් එකක් කරනවා. ඒක මම කරන්නේ පරිසරයට එකතු කරන දැක්වීමට වෙනම එකක් කළා. මං හිතන්නේ හරබර සොඳුරු සංවාදයක් මට නම් මේ මං හිතන්නේ මට විතරක් නෙමෙයි ඔබටත් මේ සංවාදයට සමු දෙන්නට නම් මං හිතන්නේ හිත කියන්නේ නැතුව ඇති. නමුත් අපිට ලැබිලා තියෙන කාල සීමාව ඉක්ම වෙලා යනවා. මේ සම්බන්ධයෙන් නැත්නම් මේ කවිය සම්බන්ධයෙන් ඔබට මොනවම හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අපිට කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 0.7 321 39 66 අයත් මං කියන්නම් 0.77 321 39 66. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබදුව ගාල්ල. හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබදුව ගාල්ල. ඒ වගේම තමයි කවිය ගැන මෙතනින් එහාට ඔබට ඉගෙන ගන්නට යම් දෙයක් තියෙනවා නම් මෙතුමියව සම්බන්ධ කරගන්නට පුළුවන් ඔබට මේ දුරකථනයන් ඔස්සේ. මම ඔබට කියන්නම් මෙතුමියගේ දුරකථන අංකය 0.72 52 34 73 0.77 52 34 777. එහෙම නැත්නම් මෙතුමිය WhatsApp සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථන අංකය තමයි 0.77 80 30 601 0.77 80 30 601. ඉතින් වැඩසටහන ඉවර කරන්නට මත්තෙන් මම කැමති මෙතුමියගේම කටහඬින් ගායනා වෙන කියවෙන ඒ අලංකාර කවියකින්ම වැඩසටහනට සමාප්තිය ගේන්න. ආරාධනා කරනවා නැවතත් මෙතුමියට ඔබේ ඒ කවිය දිගහරින්නට. හිටිවන කවිය සමගින් මම පැනපු පිමි සිහිපත් කරන් අද දවසෙත් සතුටු වෙමි කවියට සරස්වතියට යලි පුදමි නැමි මම සමුගනිමි යලි දිනයක නැවත එමි. ඉතින් සොඳුරු වූ අදපයක් සොඳුරු ආකාරයට වටිනා කවිකාරිනියක් සමග අපි ඊටමත් ලෙන්ගතුකමින් සැහැල්ලුවෙන් සිනහඹරව ගත කරා. ඉතින් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. නැවතත් ඊළඟ දවසේ අපි හමු වෙන බලාපොරොත්තුවෙන් අදට ඔබේ නිවසින් සමුගන්න ඔබ හැමතුම අයබෝවන් සුබ දවසක්. පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න.